වස්සාන ධර්ම දේශනා. එහෙමනම් මේ සිහිය පිහිටවා ගන්නා ක්‍රමය කුමක්ද? එලෙසින් සිහිය පිහිටවා ගැනීමෙන් ලැබෙන ආනිසංස හතර මොනවද? යාවදේව ඥානමත්තාය චතුරාර්ය සත්‍ය සඳහා අවශ්‍ය කරන නුවණ. ඔබට නුවණ තියෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය සඳහා අවශ්‍ය කරන නුවණ ලබන්න නම් මේ වැඩපිළිවෙල ඔස්සේ ඔබ කටයුතු කරන්න ඕනේ. පතිස්සති මත්තාය ඔබ සිහිය පිහිටවා ගන්න කෙනෙක් තමයි. හැබැයි ඔබේ සිහිය නිවනටම පිහිටවා ගන්නට අවසානයේටම සිත පිහිටුවීමේ නිමාවටම ඔබට එළඹෙන්න අවශ්‍ය නම් මේ වැඩපිළිවෙලට ඔබට එකතු වෙන්න වෙනවා. අනිශ්චිතෝච විහෙරති ඒ කියන්නේ ඔබට වැරදි ක්‍රමයකින් තොරව සංසාරයේ ගත කරන්න පුළුවන් එකම වැඩපිළිවෙලකට එළඹෙන්න ඕන නම් ඔබ මේ වැඩපිළිවෙලට එකතු වෙන්නට ඕන. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පංච උපාදානස්කන්ධය නැතිනම් මේ ස්කන්ධ පංචකය තණ්හාවෙන් සංසාරයේ හදන මේ ක්‍රමවේදය නතර කරන්නට ඔබට යම් වැඩපිළිවෙලක් අවශ්‍ය නම් මේ සඳහන් කරන වැඩපිළිවෙලට ඔබට එකඟ වෙන්නට වෙනවා. ඔය කියන ආනිසංස හතර ඔබට ලැබෙනකොට පින්නතුනි එයාට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ අවබෝධය දියුණු කරන්නට ඕන. එහෙමනම් අද දේශනය තුලින් අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති මෙන්න මේ කාරණේ පිළිබඳවත් යාවදේව ඥානමත්තාය චතුරාර්ය සත්‍ය සඳහාම අවශ්‍ය කරන නුවණ පිහිටවන ක්‍රමයක් සිහිය පිහිටවන්න ඕන නිමාවන තැනත් අනිසිතෝච විහෙරති සංසාරයේහි වරදක් නැතිව ගත කරන්නට තිබෙන එකම ක්‍රමවේදයටත් පංච උපාදානස්කන්ධය දුරු කරන උපාදානස්කන්ධය අත්හරින්න පුළුවන් තණ්හාවෙන් සංසාරය හදන මේ ක්‍රමේ නතර කරන්න පුළුවන් වැඩපිළිවෙලටත් එළඹෙන්නට අපි කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක භාග්‍යතුන් වහන්සේ මෙලෙසින් විස්තර කරන්නට යෙදුණා. ඒ දේශනාව අනුව ඔබටත් ඔබේ දිවි මගෙහි නිවන් සාක්ෂාත් කර ගන්නට වැඩපිළිවෙලක් සිතුවිලි මාත්‍රයෙන් හරි සුතමය ඥාණයෙන් හරි ඇති කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා ඔබත් নিরතුරුවම ඔබේ සිහිය පවත්වා ගන්න හැටියට සිහිපත් කරමින් දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල දංවිල බොරළුවැව ලිපිනේ පදිංචි දැනට කුවේට්හි සේවයේ නියුතු එල් බණ්ඩාරමණිකේ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ නීට වසර 3කට පෙර පරලෝ සැපත් එල් සෝමපාල ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම සහ නමින් පරලෝ සැපත් සියලුම නෑදෑ හිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින කේ මේරිනෝනා වන දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් රෝගාතුරව සිටින එල් ජයවර්ධන වන එකම සොහොයුරාටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාර වේවා. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්ථාය පතිස්සති මත්ථාය අනිස්සිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදීයති එවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහරති වාසනාවන්ත සදැහැති පින්වතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනයෙහි පුණ්‍යවන්ත සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ අපේ පින්වත් එල් බණ්ඩාර මැණිකේ පින්වත් මහත්මයයි. ඇය දැනට කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතුව සිටියත් මේ උතුම් පින්කම් තමන්ගේ දෑතින් සිදු කරන්නාක් මෙන් විචිත්‍රවත් වූ උතුම් සදහම් දේශනාවන්, අසිරිමත් වූ සද්ධර්ම දේශනාවන්, නිවනටම අරමුණු වන සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් තමන්ගේ අත්‍යන්ත වූ ගුණ සුවඳ වර්ධනය කරන කුරුණෑගල දංවිල බොරළුවැව ලිපිනේ පදිංචි දැනට කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු අපේ පින්වත් එල් බණ්ඩාර මැණිකේ පින්වත් මහත්මියගේ සත් සිතුවිල්ල වන්නේ මේ උතුම් ධර්ම දානමය පින්කමෙහි ආශිර්වාදය කුසලය මිට වසර 3කට පෙර මියගිය පරලොව ගිය එල් සෝමපාල වන මාගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සංසාරගත සියලු ඥාතීන්ට පින් දෙමින් පුණ්‍යානුමෝදනා පූර්වකවයි මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. ඇයගේ ඒ ප්‍රධාන අරමුණ මුල් කරගත් සියලු සත් සිතුම් පැතුම් සඵල වන්නට මේ උතුම් සද්ධර්ම දේශනයත් මේ උතුම් කටින මාසේ චීවර මාසේ කටින මහා පින්කම් සමගින් එකතු වූ මහා කුසලයත් ඒ වගේම ධර්ම මන්දිර ඉදිකිරීම වෙනුවෙන් පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේගෙන කටයුතු කිරීමෙන් රැස් කළ මහා කුසලයත් ඇයගේ මේ සියලු සත් සිතුම් පැතුම් සඵල වීම පිණිසම උපකාරයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ ජීවිතයට, එදිනෙදා ජීවිතයට ගලපා ගන්නේ කෙසේද කියන කාරණය පිළිබඳවයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ. පින්වතුනි, අපේ මේ උතුම් මනුස්ස ජීවිතය පෙර කුසල් නිසා අපිට ලැබිච්ච පුණ්‍ය නිධානයක්. ඒ වගේම අපිට ලැබිච්ච මේ සම්බුද්ධ ශාසනය ඒ පුණ්‍ය නිධානය උපමට්ටම් කරන සංසාර විමුක්තියටම ඉඩහසර සලසන භාග්‍යවන්ත වූ බුද්ධෝත්පාද කාලයක ලැබපු මනුස්ස ජීවිතයේ මේ දුර්ලභ මොහොතේම පින්වතුනි මුණ ගැහෙන උතුම් ශ්‍රී සද්ධර්මයට සිත නිවන බුදුබණ ඔස්සේ අද දවසෙත් මම ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරනවා කියන උතුම් සිතුවිලි හදවතෙහි පෙරදරි කරගන්න. පින්තුනි, එදිනෙදා ජීවිතයට
ආර්ය ශ්‍රාංගික මාර්ගය ගලපා ගන්න ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ අංග සම්මා කරගෙන සීල සමාධි ප්‍රඥා වඩන ආකාරය පිළිබඳව අපි පෙර දිනයන්හි සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ අනුව පින්නතුනි අපි දැන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ මේ ආනාපාන සති පබ්බය උපකාරී කරගෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග 8ම සම්මා කියන තැනට නිවන පැත්තට හරවන්නේ කොහොමද කියලා සාකච්ඡා කරලා අපි යම් දැනුමක් සුතමය ඥානය දියුණු කරගෙන තිබෙනවා. පින්තුනි මේ ආනාපාන සති පබ්බය තුලින් එමත් නැතිනම් ආනාපාන සති භාවනාවේ දීර්ඝ හුස්ම දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති කෙටි හුස්ම දීර්ඝ හුස්ම කෙටි හුස්ම අමුතුවෙන් ඔබ හිතා හුස්ම ගැනීම නොව ස්කන්ධ පංචකයේ සිදුවන මේ ක්‍රියාවලිය කෙටි සහ දීර්ඝ වශයෙන් හඳුනාගත්තා. ඒ වගේම සබ්බ කාය පටිසංවේදී මේ මුළු කයම සංවේදනා හැටියට තේරුම් ගත්තා. පස්සම් භයං කාය සංකාරං කාය සංකාර මේ ආකාරයෙන් ස්වરૂප 4ක් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා වදාලා. මේ ස්වરૂප 4 ආශ්වාස ප්‍රශ්වාස කෙටි දීර්ඝ කියන මේ සබ්බකාය පටිසංවේදී පස්සම් භයං කාය සංකාරං කියන මේ ස්වરૂප 4 පිළිබඳව වැඩි සැලකිල්ලක් අවබෝධයක් ඇති කරගත්තාම පින්නතුනි අපිට පුළුවන්කම ලැබෙනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගන්නට. ඒ සම්පූර්ණ වුණු සමාධි ශික්ෂාව මුල් කරගෙන පින්නතුනි ආනාපාන සතිය එහෙමත් නැතිනම් ආශ්වාසයේ ප්‍රශ්වාසය ගැන ආශ්වාසය සහ ප්‍රශ්වාසය ගැන සිහිය පවත්වන්නේ නැතිව එහෙමත් නැත්නම් සබ්බකාය පටිසංවේදී මුළු ශරීරයටම සිහිය යොදාගෙන අපිට අජ්ජත්තකය සහ බහිද්ධකය ඒ වගේම සමුදය සහ වය පෙර දිනයන්හි අපි මේ කාරණාවන් සාකච්ඡා කළා. අජ්ජත්තකය බහිද්ධකය ඒ වගේම සමුදය සහ වය මෙන්න මේ කියන ලක්ෂණ අජ්ජත්තං ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති මෙන්න මේ කියන ස්වභාවයන් පිළිබඳව එහෙමත් නැත්නම් තමාගේ කය ගැන සිහියෙන් කරන භාවනාව ඔය කියන ස්වરૂපයෙන් තමාගේ කය කෙරෙහි මනා සිහියෙන් කරන භාවනාව විපස්සනා කොටස බවට පත් වෙනවා පින්නතුනි. ඒ විපස්සනා කොටස භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ ඒ ධර්ම පාඨය තමයි පින්නතුනි. දැන් මෙන්න මෙලෙසින් අජ්ජත්තකාය බහිද්ධකය සමුදය වය දකින සිහිය පැහැදිලි කරන්නට භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම පාඨය තමයි පින්නතුනි අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අද දවසේ අපි මාතෘකාව හැටියට තබා ගත්තේ
මෙන්න මේ විපස්සනාව සඳහා අවශ්‍ය කරන විපස්සනාව අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණේ විස්තර කරන තැන අපි මුලින් හඳුනාගත යුතු නිසා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච්ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. දැන් මෙහිදී අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති කියලා කියන්නේ අර අපි මුලින් ඉගෙන ගත්ත අජ්ජත් කය ගැන අවධානය. ඒ වගේම බහිද්ද කය ගැන අවධානය. සමුදය වශයෙන් අවධානය. වය වශයෙන් කය ගැන මනා අවධානයක් ඇති කර ගැනීම. අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. අජ්ජත් වශයෙන් බහිද්ද වශයෙන් සමුදය වශයෙන් වය වශයෙන් සිහිය මනාව පිහිටවා ගැනීම අවධානය යොමු කිරීම මෙන්න විපස්සනා කොටස. යම් යෝගාවචරයේ භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් උපාසිකාවක් මේ විපස්සනා කොටස පුහුණු කළොත් පුරුදු කරගත්තොත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රතිඵල 4ක් අපිට ළඟා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ප්‍රතිඵල 4ක් සාක්ෂාත් කළ හැකි බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. ඒ ලැබෙන ආනිසංස 4 තමයි මේ ධර්ම පාඨය ළඟට විස්තර වෙන්නේ. දැන් පින්තුනි පෙර දේශනා සමගයේ දැනුමත් සමගින් අපි ආර්ය ශ්‍රාංගික මාර්ගය එදිනෙදා ජීවිතයට ගලපා ගන්නේ කොහොමද කියන කාරණය සාකච්ඡා කරගෙන ආවේ. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් අපි කතා කළා. ඊළඟට අජ්ජත් කය බහිද්ද කය ගැන අපි සාකච්ඡා කළා. සමුදය වය ගැන අපි සාකච්ඡා කළා. නීවරණ ධර්ම පිළිබඳව සාකච්ඡා කළා. දැන් පින්තුනි මේ විදර්ශනාවකට සිත පුහුණු කිරීමේදී අපි කොහොමද අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේකෙන් අදහස් කරන්නේ කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. දැන් පින්තුනි ඔබට මේ කය දෙස බලාගෙන සිටිනකොට නිහඬව නිශ්චලව අර්ධ පර්යංකයෙන් හෝ බද්ධ පර්යංකයෙන් ඔබ වාඩි වී බවුන් වඩනකොට සිත පුහුණු කරනකොට ඔබට දැනෙන කය අජ්ජත්තයි නොදැනෙන කොටස බහිද්දයි. ඒ අජ්ජත්ත බහිද්ද වශයෙන් දකිමින් සමුදය වය දැනගැනීම තමයි පින්තුනි අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ඔන්න ඔය කාරණා තුල සිත පිහිටවා ගැනීමෙන් පින්තුනි අපිට ප්‍රතිඵල 4 ආකාරයකින් ළඟා කරගන්නට පුළුවන්. මේ පාඨය ඊළඟට ඇතුළත් වෙන කොටස් අපි සාකච්ඡා කරලා බලමු. ඒ ප්‍රතිඵල ගැන භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒ අනුව පින්තුනි මුලින්ම ලැබෙන ප්‍රතිඵලය තමයි යාවදේව ඥානමත්තාය. යාවදේව ඥානමත්තාය. ඥානය ඇති කරන ක්‍රමය. දැන් නුවණ ඇති කරන ක්‍රමය. අපි මුලින් සාකච්ඡා කරපු සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය නොව කෘතඥානය. එහෙමත් නැතිනම් ඥානය ඇති කරන ක්‍රමය. කුමන ඥානයක්ද මේ? විදර්ශනා ඥානය. අන්න එහෙමනම් පින්තුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන සුදුසුම ඥානය. උපදින ක්‍රමය.
ඒක තමයි යාවදේව ඥානමත්තාය. ඥානමත්තාය. සත්‍ය අවබෝධ කරන සුදුසු ඥානය උපදින ක්‍රමය. අන්න අර වැඩපිළිවෙල ඔස්සේ ඔබ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පුහුණු කරගෙන එන මග ඔස්සේ ඔබ නීවරණ නිවරදිව හඳුනාගෙන මේ කියන අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති නිරතුරුවම ඔබ අජ්ජත් බහිද්දකය ඒ වගේම අජ්ජත්කය බහිද්දකය අජ්ජත් බහිද්දකය සමුදය වය මනවින් හඳුනාගත්තාම ඔබට ලැබෙන පළවෙනි ප්‍රතිඵලය තමයි පින්නතුනි සත්‍ය අවබෝධ කරගන්න සුදුසු ඥානය උපදින ඔබට. යාවදේව ඥානමත්තාය. එහෙනම් පින්නතුනි පළවෙනි ප්‍රතිඵලය තමයි ඔබට මේ පුහුණුව තුල මෙලෙසින් ඔබ පුහුණු කිරීම තුල ඔබට ඥානය ලැබෙනවා. කුමන ඥානයේද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න සුදුසු ඥානය උපදිනවා. ඊළඟට අපි බලමු පින්නතුනි දෙවැනි ප්‍රතිඵලය. දෙවැනි ආනිසංසය. ඊළඟ වචනේ තියෙන පින්නතුනි පතිස්සති මත්තාය. පතිස්සති මත්තාය කියන මෙතනදී අදහස් කරන්නේ සංසාරේ යම්කිසි කෙනෙක් සිහිය පිහිටවා ගැනීමක් මනාකොට සිහිය පිහිටවා ගැනීමක් වේ නම් ඒ සම්පූර්ණ වන තැන. ඒ කියන්නේ සිහිය පිහිටවා ගැනීමෙන් මම සම්පූර්ණයි කියන තැන. පතිස්සති මත්තාය. සිහිය පිහිටවා ගැනීමෙන් මම සම්පූර්ණයි. දැන් ඔබටත් ඔබ සිහිය පිහිටවාගෙන තිබෙනවා. හැබැයි පින්නතුනි ඔබේ සිහිය පිහිටවා ගැනීමේ සම්පූර්ණත්වය ලැබෙන්නේ මෙන්න මේ වැඩපිළිවෙල ඔස්සේ. මෙන්න මේ ප්‍රතිඵලයට ඔබ ළඟා වෙන්නට ඕන. පතිස්සති මත්තාය. ඒ කියන්නේ සම්පූර්ණ වන තැන. සිහිය පිහිටවීම සම්පූර්ණ වෙන තැන. ඊට වැඩිය ලෝකේ සතිය පිහිටන කොහේ හෝ තැනක් ක්‍රමයක් වැඩපිළිවෙලක් ඇත්තේම නැහැ. පතිස්සති මත්තාය. මේ ක්‍රමයේ ඔස්සේ තමයි මේ ආනිසංසය ලැබෙන්නේ. එහෙම නැතුව වෙන කොහෙවත් මේට එහා ගිය සිහිය පිහිටවීමේ නිමාවක් ඇත්තේ නැහැ. එහෙනම් ඔන්න අපිට ඥානමත්තාය, යාවදේව ඥානමත්තාය, නිවනට උපකාර වන ප්‍රඥාව ලැබෙනවා. ඒ වගේම තමයි සම්පූර්ණ සිහිය පිහිටීම පූර්ණත්වයට පරිපූර්ණ භාවයට පත් වෙනවා. තුන්වෙනි ආනිසංසය තමයි පින්නතුනි අනිස්සිතෝච විහෙරති. අපිට විවිධ ක්‍රම තියෙනවා. වැරදි ක්‍රමයකින් තොරව අපිට මේ සංසාරේ ගත කරන්න පුළුවන් එකම ක්‍රමය. දැන් අපි වැරදින් තොරව මේ සංසාරේ රැඳෙන්න ඇති එකම ක්‍රමය. අනිස්සිතෝච මුලා නොවි වාසය කරන්නට පුළුවන් එකම ක්‍රමය මේ ක්‍රමයමයි. මේ වැඩපිළිවෙලමයි. අර අපි මුලින් සඳහන් කළ අජ්ජත් බහිද්ද වශයෙන් සමුදය වය වශයෙන් මෙහි යථාව තේරුම් ගත්තාම අනිස්සිතෝච විහෙරති. එහෙම තේරුම් ගන්න කෙනා පින්නතුනි මේ සංසාරය එහෙමත් නැතිනම් වැරැද්දක් ඇත්තේම නැති තැනක මේ සසර පවත්වනවා. සංසාරේ ගත කරන්න පුළුවන්කම එකම ක්‍රමය. වරදක් නැතිව සසර ගමන් කරන්න පුළුවන් එකම ක්‍රමය ඔබට ලැබෙනවා. එහෙනම් සංසාරේ ගත කරන්න පුළුවන් වරදකින් වැරදි ක්‍රමයකින් තොරව එකම තැන තමයි මේ සතිපට්ඨානයේ වඩමින් අනිස්සිතෝච විහෙරති. මුලාවකටපත් වෙන්නේ නැතිව වාසය කිරීමයි. එතන හරි තැන. හතරවෙනි ආනිසංසයේ පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා
නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ උපාදාන නැති තැන. කිසිවක් උපාදානේ නොවන තැන. මෙතනයි. පින්තුනි සිත නිවීමට නිදහසට පත්වෙනකොට පින්නතුනි පංචස්කන්ධයටනේ අපි දැඩි උපාදාන සකස් කරගෙන තිබෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළෙත් සංකිත්තේන පංච උපාදා නක්ඛන්දා දුක්ඛ. මේ දුකෙහි සම්භවය කෙටියෙන්ම කියනවා නම් මේ පංච උපාදානස්කන්ධය නිසායි. මේ පංචස්කන්ධය උපාදානයේ වීම තුල තමයි පින්නතුනි අපිට සංසාරය හදන්නේ. පංචස්කන්ධේ උපාදානයේ වීම නිසා තණ්හාවෙන් සංසාරය අපි සකස් කරනවා. දැන් පංචස්කන්ධ උපාදාන නැති තැනක් ඔබට අවශ්‍ය නම් අන්නේ පංචස්කන්ධ උපාදානය නැතිව ඉන්න එකම තැනයි වටිනාකමයි තියෙන්නේ. ඒ තමයි පින්නතුනි මේ තැන. නචකින්චි ලෝකේ උපාදීයති. එලෙසින් පින්නතුනි අපි අවබෝධ කරගෙන තේරුම් අරගෙන ජීවත් වන්නේ නම් අපිට පුළුවන්කම ලැබෙනවා සංසාර විමුක්තියකට ගමන් කරන්නට. එහෙනම් ඔන්න අපි මේ වැඩපිළිවෙල නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනවින් සීල සමාධි ප්‍රඥා වශයෙන් හඳුනාගෙන සුතමේ ඥානෙ දියුණු කරගෙන නීවරණ ධර්ම තේරුම් අරගෙන අජ්ජත්තකය බහිද්දකය සමුදය වය හඳුනා ගන්න කෙනාට ලැබෙන ප්‍රතිඵල පිළිබඳව අවබෝධයෙන් ඥානමත්තාය චතුරාර්ය සත්‍ය අවබෝධයට අවශ්‍ය නුවණ ලැබීමත් දෙවෙනි ආනිසංසය. පතිස්සති මත්තාය සිතේ පිහිටීම. දැන් සිතෙහි නිශ්චල භවෙහි නිමාව මේ ක්‍රමයේ තුලමයි. එහෙමත් නැතිනම් පින්නතුනි සංසාරේ යම් කෙනෙක් මනාකොටම සිහිය පිහිටුවා ගැනීමක් සිද්ධ කළා නම් ඒ සම්පූර්ණ වන තැන මෙතනයි. උන් ඔය අවබෝධයත් අනිශ්චිතෝච විහෙරති. ඒ වගේම පින්නතුනි සංසාරේ වැරදි ක්‍රමයකින් තොරව ගත කරන්න පුළුවන් එකම ක්‍රමය වන්නේ මෙය බව වටහාගෙන නචකින්ච ලෝකේ උපාදීති. මේ ලෝකේ උපාදාන නැති තැන එකම තැන පංච උපාදානස්කන්ධ නිතරම උපාදානෙ නොවන තැන මෙය බව වටහා ගැනීම අවබෝධ කර ගැනීම තුල තමයි පින්නතුනි සංසාර විමුක්තියක් කරා අපිට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. වය ධම්මානුපස්සීව සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් කායේ කායානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සීවා කායේ කායානුපස්සී විහෙරති. ඔය කියන දේශනා පාඨයට අනුව කය ගැන අවබෝධයෙන් කටයුතු කිරීම තුළ අපිට පින්නතුනි ඊටාම විශිෂ්ට වූ විපස්සනාවක් තියෙන තැන එතන බව අපිට වැටහෙන්න පටන් ගන්නවා. අපි මේ ස්ථානය හඳුනාගත්තාම මේකේ වැඩි කාලයක් යෙදීමයි භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ. වැඩි කාලයක් වාසය කරනකොට පංචස්කන්ධ උපාදාන නොවන තැන වැඩි කාලයක් මෙන්න මේ ක්‍රමය පුහුණු කිරීම තුල භාවිතා බහුලීකතා පංචස්කන්ධ උපාදාන නොවන තැන අපිට ලැබෙනවා. ඒ ලැබුණොත් අපිට සසරක් නැහැ. නිමාවයි නිෂ්ඨාවයි නිවනයි ඒ සාක්ෂාත් වන්නේ. එහෙමනම් පින්නතුනි
මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ ධර්ම මාර්ගය අපි අවබෝධ කර ගැනීම සඳහා නිරතුරුවම පින්වතුනි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වූ උපදෙස් පරිදිම අපිට මේ පිළිබඳව වටිනාකමක් දැනුණත් නොදැනුණත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මේ තානයන්හි වැඩි වෙලා රැඳෙන එක තමයි ඔය කිව්ව වැඩපිළිවෙල ඔස්සේ හිත සකස් කරන එකම තමයි පින්නතුනි අපිට භාග්‍යවතුන් වහන්සේ වැඩිපුර කාලයක් රැඳෙන්න දේශනා කළේ ඔන්න ඔය කියන තැන. එවිට තමයි පින්නතුනි භාවනාව සමත විදර්ශනා වශයෙන් වඩාගෙන අපිට නිවන් අවබෝධයට ඉඩහසර සැලසෙන්නේ. ඉතින් මේ ගැන සාකච්ඡා කිරීමේදී පින්නතුනි ඊළඟට අපි අවබෝධ කරගත යුතුයි. දැන් අපි සරල අවබෝධයක් සුතමය ඥාණයෙන් ලැබුවා. එදිනෙදා ජීවිතයේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අනුගමනය කරන කෙනෙක් රැකීම තුලින් වාචා කම්මන්ත ආජීව අංග 3 සීල ශික්ෂාව යටතේ වායාම සති සමාධි කියන අංග 3 වැඩිම තුලින් සමාධි ශික්ෂාව යටතේ ඒ වගේම දිට්ඨි සංකප්ප කියන අංග 2 ප්‍රඥාව කියන සංකල්පයේ යටතේ ශික්ෂාව යටතේ අවබෝධයේ පිණිස යම් කෙනෙකුට කටයුතු කරන්න අවශ්‍ය නම් අපේ සිත නිවනින් වසා තබන නීවරණ ධර්ම මනවින් අවබෝධ කරගෙන වැඩි යුතු මාර්ගය කුමක්දයි මන අවබෝධයකට එළඹෙන පුණ්‍යවන්ත වූ යෝගාවචරයෙකුට පින්වතුනි මෙලෙසින් ප්‍රතිඵල ලැබමින් මේ උතුම් ප්‍රතිඵල ලැබමින් අවබෝධ ඥානය කරා නිවන කරා සිත මෙහෙවන්නට ඔබට අවස්ථාව සැලසෙනවා. අද අපි යනුව නිවනටම උපකාර වුණ බෝධිපාක්ෂික ධර්ම ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් උන්න අපි අද ඉගෙන ගත්තා අපිට ප්‍රතිඵල ලැබෙන තැන් සිහිය මනවින් පිහිටවන නිමාවෙන තැන ඒ වගේම සංසාරයේ නොහදන තැන චතුරාර්ය සත්‍ය ධර්මයට අවශ්‍ය කරන ප්‍රඥාව ලැබෙන තැන ස්කන්ධ පංචකයේහි උපාදානයේ බිඳ දමන තැන මේ ප්‍රතිඵලය ඔබට ලැබුණාම අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති කියන හැටියෙන් දේශනා කළ ධර්ම මාර්ගය ඔස්සේ ඔබ සුතමය ඥානය තවදුරටත් දියුණු කරගන්නට ඕන බෝධිපාක්ෂික ධර්ම ගැන. යම් කෙනෙකුට මේ සංසාරයේ කෙලවර කරන්නට සංසාර දුක නිමා කරන්නට ඔබ අප විඳින මේ දුක් දුම්නස් වලින් මිදෙන්නට අවශ්‍ය කරනවා නම් අන්න ඒ අය සීල සමාධි ප්‍රඥා වැඩිමත් ආර්ය ශ්‍රාංගික මාර්ගය පුහුණු කිරීමත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිමත් කළ යුතුම වෙනවා. අපි මේ පිළිබඳ සුතමය ඥානය දියුණු කරා මේ සීල සමාධි ප්‍රඥා වැඩිම තුලින් ආර්ය ශ්‍රාංගික මාර්ගය නිවනට උපකාර කරගන්නේ කුමන ආකාරයකින්ද කියන කාරණය. කෘත්‍ය ඥානය කටයුත්ත පිළිබඳ දැන් අපිට යම් වැටහීමක් ඇති නිසා අපි දැන් ඉදිරියට සාකච්ඡා කරනවා බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව. මේ සඳහාත් අපේ සුතමය ඥානය දියුණු කරගෙන අපි අර මුලින් ඉගෙන ගත්ත පරිදි යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති කියන මේ ආනිසංස පිළිබඳව මේවා ලැබුණද කියලා ඔබට යම් අනුමානයක් නිශ්චයකට නිගමනයකට එළඹෙන්නට ඔබට පුළුවන්කම ලැබෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව හරි අවබෝධයක් ඇති කර ගැනීමෙන්. දැන් අපි ඊටම අනුරූපීව සාකච්ඡා කරනවා යාවදේව ඥානමත්තාය
පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති චතුරාර්ය සත්‍ය සඳහා අවශ්‍ය කරන නුවණ සිහියේ පිහිටවීමේ නිමාව මුලා නොවන සංසාරයක් නොහදන තැන නචකින්චි ලෝකේ උපාදීයති උපාදාන නොවි ස්කන්ධ පංචකය අත්හරින ක්‍රමය කියන මේ ධර්ම කාරණා හතර නැතිනම් අපිට ලැබෙන අර මාර්ගයේ ඔස්සේ වැඩිම තුලින් අපිට ලැබෙන මේ ප්‍රතිඵල අනුමාන වශයෙන් දැනගන්න ලබා ගන්න පුළුවන් ක්‍රමය තමයි පින්නතුනි බෝධිපාක්ෂික ධර්ම 37 ගැන නුවණ දියුණු කර ගැනීම. මේ බෝධිපාක්ෂික ධර්ම 37 පින්නතුනි කොටස් 7කට අපිට සාකච්ඡා කරලා තිබෙනවා. මේ සාකච්ඡාව තුළදී අපි කොටස් 7 එහෙමත් නැතිනම් ගුණ 7 පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට අවශ්‍ය කරනවා. මුලින්ම පින්නතුනි බෝධිපාක්ෂික ධර්මවල අපිට මුණ ගැහෙන්නේ සතර සතිපට්ඨානය. අපි මේ කතා කරන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානය. ඒ කියන්නේ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ ධර්ම කාරණා හතර ගැන තමයි බෝධිපාක්ෂික ධර්මවල මුලින්ම සාකච්ඡා කරන්නේ. දැන් එහෙමනම් පින්නතුනි මේ බෝධිපාක්ෂික ධර්ම තුලින් සතර සතිපට්ඨානය ගැන අපි දැන් සාකච්ඡා කරගෙන ආවා. එහෙනම් කායානුපස්සනාවේ බෝධිපාක්ෂික නිවනටම උපකාර වන මාවතට එළඹෙන්න මෙන්න අවශ්‍ය කරන අංග 4යි. එතකොට මේ සතර සතිපට්ඨාන පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මුලටම එන කාරණා ටික. මුල්ම කාරණා ටික. එහෙනම් පින්නතුනි මේ වැඩපිළිවෙලේදී කායේ කායානුපස්සී විහෙරති. සමුදය බහිද්ද අජ්ජත් සමුදය වය වශයෙන් අවබෝධය අපි දියුණු කර ගන්නට ඕන පිළිවෙත ක්‍රමවේදය. එනම් මුලින්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලත් අපිට හම්බ වෙන්නේ මේ කියන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව කියන මේ ධර්ම කාරණා 4යි. පිළිතුරේ ඒවා පිළිබඳ අපි ඉදිරියේදී තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කරමු. මේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ ධර්ම කාරණා 4 තමයි බෝධිපාක්ෂික ධර්මවල මුල්ම කොටසට අයිති වෙලා තියෙන්නේ. ඊළඟට පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල මේ කොටස මුලින්ම සාකච්ඡා වෙනවා වගේ දෙවනුව එන්නේ පින්නතුනි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. දැන් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුලින් අපිට වාචා, කම්මන්ත, ආජීව කියන මේ අංග සම්මා බවට පත් කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඊළඟට දෙවනුව එන කොටස තමයි පින්නතුනි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සම්මා වායාමයට බලපාන බව අපි මුලදී සාකච්ඡා කළා. එහෙනම් සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන මේ ගුණය එහෙමත් ඇතනම් මේ කොටස තමයි පින්නතුනි ධර්ම කාරණා 4ක් මෙහි තිබෙනවා. ඒ 4 අපි මුලදී සාකච්ඡා කළා. සම්මා වායාමයට අපට උපකාර වන මේ වීර්ය 4 තමයි නූපන් අකුසල් නූපද වීමේ වීර්ය. සිතින්වත් ඔබේ සිතට නැගෙන සිතුවිලි මාත්‍රයකින්වත් නූපන් අකුසල් නූපද වීමේ වීර්යයත් ඒ වගේම උපන් අකුසල් දුරු කිරීමේ වීර්යයත් නූපන් කුසල් ඉපදවීමේ වීර්යයත් උපන් කුසල් වැඩි දියුණු කිරීමේ වීර්යය කියන මෙන්න මේ අංග ධර්ම කරුණු පිළිබඳව යථාබෝධයක් ලැබීම තුළ
සම්මා වායාමයත් සම්පූර්ණ වෙන බව අපි ඉගෙන ගත්තා. එතකොට බෝධිපාක්ෂික ධර්මවල දෙවන කොටස තමයි අපි මේ සාකච්ඡා කළේ. බෝධිපාක්ෂික ධර්මවල දෙවන කොටස. ඊළඟට පින්නතුනි මේ බෝධිපාක්ෂික ධර්මවල තුන්වන කොටසට අයිති වෙන්නේ සතර 이르දිපාද කියන කොටස. මේ කොටසට පින්නතුනි ධර්මකාරණා හතරක් අන්තර්ගතයි. ඒ තමයි ඡන්ද 이르දිපාද, චිත්ත 이르දිපාද, ඒ වගේම වීර්ය 이르දිපාද, විමාංශ 이르දිපාද. දැන් අපිට කොටස් වශයෙන් හතරේ කොටස් තුනක් අපිට මුණ ගැහෙනවා. මේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර 이르දිපාද කියන මේ ධර්ම කාරණා 12ම පින්නතුනි අප විසින් පුහුණු කරන්නට ඕනෑ කරන්නේ ශික්ෂාවෙන්, හික්මීමෙන් පූර්ණ වීම පිණිසයි. සාකච්ඡාවෙන් විතරක් මේ කාරණා ගැන සත්‍ය ඥානයෙන් පමණක් අවබෝධ කර ගැනීමෙන්, ඇසීමෙන්, කියවීමෙන් ලබන්නා වූ, සාකච්ඡාවෙන් ලබන්නා වූ දැනුමින් සම්පූර්ණ කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි පින්නතුනි. ඉගෙනගෙන සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. අහලා සම්පූර්ණ කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. මෙන්න මේ අංග ධර්ම කාරණා 12ම මොනවද? සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර 이르දිපාද. මේවා අහලා දැනගෙන කියවලා ශ්‍රවණය කරලා දේශනා කරලා දැනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කාරණා 12ම, මේ ධර්ම කාරණා 12ම අපි පින්නතුනි අපේ මනස තුල පුරුදු පුහුණු කරන්නයි අවශ්‍ය. අන්න ඒ නිසා තමයි පින්නතුනි භාවනා කිරීම තුළින් පමණයි මේ ධර්ම කාරණා පූර්ණ භාවයට ගෙන එන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා අපි පින්නතුනි මේ ධර්ම මාර්ගයේදී අවබෝධ කරගත යුතුයි නිවන සාක්ෂාත් කරන්නට වීරිය කරන ඥානවන්තයින් විසින් අවබෝධ කරගන්නට ඕන මාවත තමයි පින්නතුනි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඊළඟට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල හතරේ කොටස් තුනක් ගැන අපි සාකච්ඡා කළා. අපි දැන් මෙතෙක් කතා කළ මේ සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රදාන වීර්ය, සතර 이르දිපාද. එතකොට පින්නතුනි දැන් මේ කාරණාවන් ධර්ම කරුණු හතර සම්පූර්ණ කරගන්නට නම් අහලා කියවලා පුළුවන් කමක් නැහැ කියන එක මා ඔබට සිහිපත් කළා. ඒ කියන්නේ පින්නතුනි මේ ටික සම්පූර්ණ කරගන්නට භාවනා කිරීම තුලමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව පින්නතුනි කවදාකවත් මේ ටික දැන ගැනීමෙන් අපිට මේ ටික සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම පින්නතුනි බෝධිපාක්ෂික ධර්ම ටික සිහිපත් කරලා ඉදිරි දිනයන්හිදී අපි මේ පිළිබඳ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි ඊළඟට හතරවෙනි කොටස තමයි පංච ඉන්ද්‍රිය. පස්වන කොටස පංච බල, හයවෙනි කොටස සත්ත බොජ්ජංග. ඊළඟට පින්නතුනි අටවන කොටසට අපි මෙතෙක් සාකච්ඡා කළ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන මෙන්න මේ කාරණාවන් පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. එතකොට අපි පංච බල මොනවද කියලා, පංච ඉන්ද්‍රිය මොනවද කියලා අපි සාකච්ඡා කළොත් ඒ පංච ඉන්ද්‍රිය තමයි පින්නතුනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරීන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥේන්ද්‍රිය. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම ටිකම තමයි පින්නතුනි බල ධර්ම බවට පත් වෙන්නේ. එතකොට ශ්‍රද්ධා බලය, සති බලය, වීර්ය බලය, සමාධි බලය, ප්‍රඥා බලය. අර ඉන්ද්‍රිය දැන් අපි ළඟ බල ධර්මයක් හැටියට වැඩිලා තියෙනවා. එතකොට පින්නතුනි ශ්‍රද්ධාව කියන එක ශක්තියක්, බලයක්, බල ධර්මයක් හැටියට වැඩෙනවා.
ඊළඟට පින්නතුනි බෝධ්‍යංග ධර්ම ටික. මෙන්න මේ බෝධ්‍යංග ධර්ම ටික ඊළඟට අපි තේරුම් ගන්නට ඕන. සති සම්බොජ්ජංග, ධම්මවිචය සම්බොජ්ජංග, විරිය සම්බොජ්ජංග, ප්‍රීති සම්බොජ්ජංග, පස්සද්ධි සම්බොජ්ජංග, සමාධි සම්බොජ්ජංග, ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංග. ඊළඟට ආර්ය ශ්‍රාංගික මාර්ගය ඔබ දන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් අපි නිරතුරුවම සාකච්ඡා කරපු අංග ටික. මෙන්න මේ ටික තමයි පින්නතුනි නිවනට උපකාර වන බෝධි අංග ටික. දැන් මෙන්න මේවා පිළිබඳව අපි අවබෝධය ලබා ගැනීම තමයි පින්නතුනි කළ යුතු වන්නේ. මේවා වචන වශයෙන් කොටස් වශයෙන් හඳුනා ගැනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ තුල තිබෙන ධර්මානුකූල අර්ථයන්ට අපි ගැඹුරින් අධ්‍යයනය කරන්නට අවශ්‍ය කරනවා. අපි මුලදීම සාකච්ඡාවේදී එහෙමත් නැත්නම් මේ ධර්මදේශනා පෙළෙහි සාකච්ඡා කළා එදිනෙදා ජීවිතය කොහොමද අපි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගලපා ගන්න කියන කාරණය. වාචා කම්මන්ත ආජීව වලින් රැකීම තුලින් තමයි අපිට පූර්ණ භවට පත් කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට වායාම සති සමාධි කියන අංග තුන වැඩිම තුලින් තමයි පින්නතුනි සංවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි මහන්සි වෙන්න ඕන. මේ වායාම කියන්නේ පින්නතුනි 아무තු දෙයක් නෙවෙයි. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පැහැදිලි කරපු සම්‍යක් ප්‍රධාන වීර්යයයි. ඒ පිළිබඳව අපි පෙර සාකච්ඡා කළා. එහෙමනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලින් අපි කොහොමද නිවන කියන එක සාක්ෂාත් කරගන්නේ කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්නට ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දේශනාව අපි මෙලෙසින් නිමාවට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා කාලානුරූපීව. ඒ අනුව අද අපි සාකච්ඡා කළේ පින්නතුනි විශේෂයෙන් මේ අත්ති කායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති කියන කාරණය පිළිබඳව. එහෙමනම් මේ සිහිය පිහිටවා ගන්නා ක්‍රමය කුමක්ද? එලෙසින් සිහිය පිහිටවා ගැනීමෙන් ලැබෙන ආනිසංස හතර මොනවද? යාවදේව ඥානමත්තාය චතුරාර්ය සත්‍ය සඳහා අවශ්‍ය කරන නුවණ. ඔබට නුවණ තියෙනවා. හැබැයි චතුරාර්ය සත්‍ය සඳහා අවශ්‍ය කරන නුවණ ලබන්න නම් මේ වැඩපිළිවෙල ඔස්සේ ඔබ කටයුතු කරන්න ඕන. පතිස්සති මත්තාය ඔබ සිහිය පිහිටවා ගන්න කෙනෙක් තමයි. හැබැයි ඔබේ සිහිය නිවනටම පිහිටවා ගන්නට අවසානයේටම සිත පිහිටුවීමේ නිමාවටම ඔබට එළඹෙන්න අවශ්‍ය නම් මේ වැඩපිළිවෙලට ඔබට එකතු වෙන්න වෙනවා. අනිශ්චිතෝච විහෙරති. ඒ කියන්නේ ඔබට වැරදි ක්‍රමයකින් තොරව සංසාරයේ ගත කරන්න පුළුවන් එකම වැඩපිළිවෙලකට එළඹෙන්න ඕන නම් ඔබ මේ වැඩපිළිවෙලට එකතු වෙන්නට ඕන. නචකින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ පංච උපාදානස්කන්ධය නැතිනම් මේ ස්කන්ධ පංචකය තණ්හාවෙන් සංසාරයේ හදන මේ ක්‍රමවේදය නතර කරන්නට ඔබට යම් වැඩපිළිවෙලක් අවශ්‍ය නම් මේ සඳහන් කරන වැඩපිළිවෙලට ඔබට එකඟ වෙන්නට වෙනවා. ඔය කියන ආනිසංස හතර ඔබට ලැබෙනකොට පින්නතුනි එයාට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ අවබෝධය දියුණු කරන්නට ඕන. අපි ඊළඟ දිනයකදී මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දේශනය තුලින් අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති මෙන්න මේ කාරණය පිළිබඳවත් යාවදේව ඥානමත්තාය චතුරාර්ය සත්‍ය සඳහාම අවශ්‍ය කරන නුවණ පිහිටවන ක්‍රමයක් සිහිය පිහිටවන්න ඕන නිමාවන තැනත් අනිසිතෝච විහෙරති සංසාරයේහි වරදක් නැතිව ගත කරන්නට තිබෙන එකම ක්‍රමවේදයටත් පංච උපාදානස්කන්ධය දුරු කරන උපාදානස්කන්ධය අත්හරින්න පුළුවන් තණ්හාවෙන් සංසාරයේ හදන මේ ක්‍රමේ නතර කරන්න පුළුවන් වැඩපිළිවෙලටත් එළඹෙන්නට අපි කටයුතු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක භාග්‍යතුන් වහන්සේ මෙලෙසින් විස්තර කරන්නට යෙදුණා. ඒ දේශනාව අනුව ඔබටත් ඔබේ දිවි මගෙහි නිවන් සාක්ෂාත් කර ගන්නට වැඩපිළිවෙලක් සිතුවිලි මාත්‍රයෙන් හරි සුතමය ඥාණයෙන් හරි ඇති කරගෙන
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා ඔබත් নিরතුරුවම ඔබේ සිහිය පවත්වා ගන්න හැටියට සිහිපත් කරමින් අද ධර්මානුශාසනාවත් අපි නිමාවටපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ උතුම් අසිරිමත් වූ සදහම් දේශනය මේ දේශනා පෙළ ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාසී වූ ඔබ සැමට මෙත් සිතින් සෑම දිනකම අපි සිහිපත් කරනවා. මේ පින් බිමෙහි සුවිශේෂී වූ ධර්ම මන්දිරයක් ඉදි කරමින් පවතිනවා. එහි ගිලන් භික්ෂූන් සඳහා කුටි 3ක්, ඒ වගේම ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නිර්මාණය වන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ධම්සභා මණ්ඩපය තුල ඉදි කරමින් පවතිනවා. ඒ වගේම මේ මහා භද්‍ර කල්පය සිහි ගන්වමින් මහා භද්‍ර කල්ප විහාරයත්, ඒ වගේම පින්නතුනි අවබෝධයේ සංකේතය බෝධි අංකුරයක් රෝපණය කිරීමට බෝමලුවක්, ඒ වගේම සෑමලුවක්, සෑමලුව තුල මේ උතුම් 84000ක් වූ ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඉදි කරන ඒ නමින්ම නම් කෙරෙන ධම්මචේතියත් ඉදි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරන්නේ යම් කෙනෙකුට ඒ සඳහා සත් සිතුවිල්ලක් ඇතිවන්නේ නම් ඔබට පුළුවන් මේ අංක ඔස්සේ අපව ඇමතීමෙන් ඒ උතුම් පින්කම් සමගින් එකතු වන්නට 071 415 8939 අංකයේ ඔස්සේ 071 417 8939 අංකයේ ඔස්සේ අපව ඇමතීමෙන් ඔබටද ඒ මා හැඟි පුණ්‍ය ක්‍රියාවන් සමගින් එක්වන්නට අවස්ථාව තිබෙනවා. සද්ධර්මයෙන් සිත් පහන් වූ ඔබට ඒ සද්ධර්මයේ වෙනුවෙන් කරන මහා පූජාව ධම්මචේතිය වෙනුවෙන් ඔබටත් ඉදි කරන්නට සිදු කරන්නට සිතුවිලි පහළ වේවා, සත් සිතුවිලි ඉපදේවා, හැමෝටම සංසාර විමුක්තිය සකස් කරගන්නට ඔබ අපට පෙන්වූ මේ මාර්ගය ඔස්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ, නැතිනම් අප විසින් කළ යුතු කෘත්‍ය කටයුත්ත වැඩපිළිවෙල ඔස්සේ ඔබේ දිවි ගමනත් සාර්ථකත්වයේ ඉහළ හිනිපෙත්මන් කරා නිමාව කරා නිෂ්ඨාව කරා මෙහෙවන්නට ඔබටත් මේ උතුම් ධර්මානිසංස දේශනානිසංස උපකාර වේවා. හැම සිත් සතම්ම නිවි පහන් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල දංවිල බොරළු වැව ලිපිනේ පදිංචි දැනට කුවේට් රාජ්‍යයේ සේවයේ නියුතු පින්වත් එල් බණ්ඩාර මැණිකේ මහත්මිය විසිනුයි. ඇයගේ සත් අරමුණු වන්නේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණු වශයෙන් මීට වසර 3කට පෙර මිය පරලොව ගියා වූ එල් සෝමපාල වන මාගේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් මේ සංසාර ගමනේ මා නමින් මිය ගිය සියලු නෑ හිත මිතුරන් හට පුණ්‍යානුමෝදනා සිදු කිරීම පින්වත් එල් බණ්ඩාර මැණිකේ මහත්මියගේ සත් සිතුවිල්ලයි. එලෙසින්ම සුජීවත්ව සිටින කේ මේරිනෝනා වන තමන්ගේ ආදරණීය මෑණියන් හට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රෝගාතුරව සිටින එල් ජයවර්ධන වන තමන්ගේ ආදරණීය එකම සොහොයුරාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් එලෙසින්ම තමන්ගේ ආදරණීය සහෝදරියන් ඇතුළු සියලු නෑදෑ හිතමිතුරන්ට නිදුක් නිරෝගී සුවය හා ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන පුණ්‍යවන්ත සිතුවිලි ඇතිව යුග දිවියට එළඹෙන්නට බලාපොරොත්තු වන තමන්ගේ ආදරණීය දියණියට සාර්ථක යුග දිවියක් ගත කිරීමට හැකියාව ලැබේවායි. එලෙසින්ම තමන්ගේ ආදරණීය පුතුණුවරුන් දෙදෙනා භාර්යාවන් හා
දරු දෙදෙනාද නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන උතුම් පැතුමත් ධර්මයේ දේශනා කළ දේශකයන් වහන්සේට දීර්ඝාෂ ලැබේවා කියන උතුම් සත් සිතුවිල්ලත් මේ ගෞතම බුදුසසුනේදීම පැතූ බෝධියකින් අමා මහ නිවන් සාක්ෂාත් කර ගනිත්වා කියන උදාර සිතුවිල්ලත් අනගාരികා මෑණියන් හට එලෙසින්ම පැවිද්ද අපේක්ෂිත දූ පුතුන්ට මේ පිං හේතු වාසනා වේවා සංසාර ගමන කෙලවර කරන්නට උපකාරයක් වේවා කියන උතුම් සත් සිතුවිල්ලත් කොවිඩ් වසංගතයෙන් දුක් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නන් අයුරින් සහාය ලබා දෙන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ගෞතම සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා සිත් යොමු වේවා කියන උදාර සිතුම් පැතුම් ඇතිව මේ උදාර අසිරිමත් වූ සද්ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත සදැහැති දායකත්වයේගෙන කටයුතු කළ එල් බණ්ඩාර මැණිකේ පින්වත් මහත්මිය විශේෂයෙන්ම වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී වන ඇය විශේෂයෙන්ම ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් පහන් සිත් කුසල් සිත් උපදවාගෙන පුණ්‍යවන්ත වූ සිත් උපදවා ගනිමින් මෙවර අපේ අතුරුගිරිය අභේවීර ධර්මායතනයේ කටින මහා පින්කමේද පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වයේගෙන කටයුතු කළා. එලෙසින්ම මේ පින්බිමෙහි ඉදිකෙරෙන ධර්ම මන්දිරයෙහි ඉදිකිරීම් කටයුතු සඳහා පුණ්‍යවන්ත වූ සදැහැති දායකත්වය දරන්නට යෙදුණා. ඒව තමන්ට දිවා රාත්‍රී පිං සිදුවෙමින් මේ සත් සිතුම් පැතුම් තමන්ගේ සිතැඟි බලාපොරොත්තු මුදුන්පත් කර ගන්නට දැනට කුවේට් රාජ්‍යයෙහි සේවයේ නියුතු කුරුණෑගල දංවිල බොරළු වැව ලිපිනේ පදිංචි එල් බණ්ඩාර මැණිකේ පින්වත් මහත්මියගේ සියලු සත් සිතුම් පැතුම් සඵල වේවා ඇයටද නිදුක් නිරෝගී සුවය සැලසේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසර 3කට පෙර පරලෝ සැපත් එල් සෝමපාල පියාණන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව සිටින කේ මේරිනෝනා දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් කුවේටි සේවයේ නියුතු එල් බණ්ඩාර මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමටත් සුඛ පටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 0.71 8 57 57
13 0.71 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා